කාබනික ද්‍රව්‍ය ගොඩකින් සරල කාබනික ද්‍රව්‍යයක් බවට පත් කරගන්න එක තමයි අපේ මේ කොම්පෝස්ට් නිෂ්පාදනය කියලා කිව්වේ. අවශ්‍ය කරන අමුද්‍රව්‍ය තමයි මේ ස්ක්‍රීන් එකෙන් පෙන්වන්නේ. එතකොට ශාක අමුද්‍රව්‍ය ටික අපිට අවශ්‍ය වෙනවා. සත්ව පොහොර වර්ග ඕන වෙනවා. ඊළඟට මේකට අපි මුහුන් කියලා දාලා තියෙනවා. මුහුන් කියලා කියන්නේ කලින් හදාගත්තු කොම්පෝස්ට් ටිකක්. එහෙම නැත්නම් අපිට දි รา ගිය තැනක තියෙන රොඩු වගේ ස්වල්පයක් අපිට මේ සඳහා ගන්න පුළුවන්. ඊළඟට අපිට පොලිතින් කෑල්ලක් තියෙනවා. ගේජ් 750 ඝනකම් කළු පොලිතින් එකක් තමයි මේකට ඕන වෙලා තියෙන්නේ. ඊළඟට රොක් ෆොස්ෆේට්. ඔබ දන්නවා එප්පාවල නිදියකින් අපිට ස්වභාවිකව ගන්න පුළුවන් ෆොස්ෆේට් තියෙනවා. එතකොට රොක් ෆොස්ෆේට් ටිකක් අපිට මේ සඳහා යොදා ගන්න ඕනේ. රොක් ෆොස්ෆේට් සාමාන්‍යයෙන් අපි අමුද්‍රව්‍ය කිලෝ 100ක් ගත්තොත් කිලෝ 5ක් වගේ ප්‍රමාණයක් මේකට යොදන්න අවශ්‍ය වෙනවා. එතකොට අපිට ගන්න පුළුවන් අපේ පරිසරයේ ඔබ දන්නවා ඔබට පේනවා මෙතන තියෙනවා තනකොළ වර්ගයක්. ඒ කියන්නේ අපේ පරිසරයේ අපිට වඳ කරගන්න බැරි වෙලා තියෙන තර්ජනාත්මක වල් පැලෑටියක් විදිහට හඳුන්වන්න පුළුවන්. ගිනි ගස් කියලා, ගිනි තන කියලා තමයි මේකට කියන්නේ. ගිනි A, ගිනි B කියලා දෙකක් තියෙනවා. හරකුන්ට වගේ සත්ව ආහාරයක් විදිහට තමයි මේක අපේ ලංකාවේ වවලා තියෙන්නේ. ඉතින් අපිට මේක වඳ කරගන්න බැරි වෙලා තියෙන අවස්ථාවකදී අපිට පුළුවන් මේ දේවල්, මේ තනකොළ ටික අපිට මේ කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා යොදා ගන්න. ඇත්තටම විශාල වශයෙන් තියෙනවා අපේ ආයතනය පුරාවටම අපි තිබුණා. ඉතින් අපි ඒ නිසා මේවා භාවිතා කරා. ඊළඟට අපිට පෙන්වන්න පුළුවන් වල් සූර්යකාන්ත. ඔබ දන්නවා කහ පාට ලොකු මලක් පිපෙනවා සූර්යකාන්තිකේ මේ තියෙන එක වල් සූර්යකාන්ත කියලා කියන්නේ. මේකත් ගොඩක් අය කැලෑවල් වල තියෙනවා විනාශ කරලා දානවා, පුච්චලා දානවා, සීග්‍රේන් බෝ වෙනවා. ඉතින් ඒ නිසා අපිට පුළුවන් මේ වගේ දේවල් අපේ කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය විදිහට ගන්න. ඊළඟට පේනවා ජපන් ජබර. එතකොට ජපන් ජබර, සැල්වීනියා, ඒ වගේ දේවල් ජලජ ශාක. එතකොට වැව් වගේ තියෙන ප්‍රදේශවල ඉන්න කණ්ඩායම් වලට මේවා සුලභව හොයා ගන්න පුළුවන් වෙනවා. දැන් මම මේ ස්ක්‍රීන් එකේ පෙන්වන හැම දෙයක්ම එකපාර කොම්පෝස්ට් කොටකට හදාගන්න දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේකෙන් Tamanට තියෙන්නේ මොනවද? Tamanට භාවිතා කරන්න පුළුවන්. Tamanගේ ප්‍රදේශයේ සුලභව තියෙන අමුද්‍රව්‍ය Tamanට කොම්පෝස්ට් එකක් හදාගන්න ගන්න පුළුවන්. ඇත්තටම කතා කරොත් දැන් අනුරාධපුරයේ පොළොන්නරුව මේ වගේ වැව් තියෙන පැති තියෙනවා. එතකොට ඒගොල්ලන්ට ඇත්තටම ඒවා ජලජ ශාක වලින් වැහිලා තියෙනවා. ජල මාර්ග අවහිර වෙලා තියෙනවා. ඉතින් එවැනි අවස්ථාවලදී ඔබ දැකලා ඇති ජපන් ජබර සැල්වීනියා අයින් කරලා ගම් ඉවුරු වල, වැව් ඉවුරු වල දාලා නිකන් වේලිලා යන අවස්ථා තියෙනවා. ඇත්තටම එහෙම මේ විනාශ කරන්න එපා. ඒවා විශාල පෝෂක තියෙන ශාක අපද්‍රව්‍ය. ඉතින් ඒ නිසා අපට මේ ශාක යොදා ගන්න පුළුවන්. ඉතාමත් හොඳම හොඳ පෝෂණීය ගුණයකින් යුක්ත කාබනික පොහොරක් හදා ගන්නකොට මේ ජලජ ශාක ඉතාමත් වැදගත් වෙනවා. ඊළඟට ඔබට පේනවා ග්ලිරිසීඩියා, වැටමාර, එහෙම නැත්නම් සමහරු කියනවා ලාඩප්පා කියලා. එක එක්කෙනා ගොඩක් කතා කරන දෙයක්. රනිල කුලයේ ශාකයක්. මේක ඉතාම හොඳ එකක්. නයිට්‍රජන් බහුල ශාකයක් විදිහට මේකත් අපිට හඳුන්වන්න පුළුවන්. එතනදී ග්ලිරිසීඩියා ඇත්තටම අපේ ගොඩාක් පොල්වතු වල වවලා තියෙනවා. ඊට අමතරව තමන්ගේ ගෙදරක වුණත්, ගෙවත්තක වුණත් වැටට ග්ලිරිසීඩියා වවලා තියෙනවා. ඉතින් අපි දැන් අලුතෙන් කතා කරන විදිහට අපි කියන්නේ අපේ වැටවල් වලට සජීවී විදිහට වැට හදාගන්න. ගෙදර වුණත් කමක් නැහැ. අපි කියනවා ග්ලිරිසීඩියා වලින් වැටක් හදන්න. වල් සූර්යකාන්ත වලින් මේ තියෙන්නේ වල් සූර්යකාන්ත වලින් වැටක් හදාගන්න. එතකොට මේ වතු වල වුණත් අපි වැටක් විදිහට ඒව වවා ගන්න පුළුවන් නම් අපිට කොම්පෝස්ට් හදන හැම අවස්ථාවකදීම මේ කොළ පොහොර කපලා අපිට අපේ ගොඩට එකතු කරගන්න පුළුවන්. මොකද මේවා පෙන්වන්නේ මම මේවා තමයි අපේ හදන කොම්පෝස්ට් එකේ නියම ප්‍රමිතියක් ගන්න නම් වැඩි වශයෙන් එකතු කරන්න ඕන ශාක වර්ග තමයි මේ ඔබට පෙන්වන්නේ. ඊළඟට අවසානයේ ඔබට පේනවා මෙතන තියෙනවා කෙසෙල් කඳන්. කෙසෙල් කඳන්
කැබලි. එතකොට කෙසෙල් කඳන් කැබලි අපිට පුළුවන් මේකට යොදා ගන්න. ඇත්තටම පොටෑසියම්, නයිට්‍රජන්, ෆොස්ෆරස් මේ දේවල් සෑහෙන ප්‍රමාණයක් මේ වගේ අඩංගු වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ මම හිතන්නේ හුඟක් තැන්වල කෙසෙල් වගාව හුඟක් ප්‍රචලිතයි. ඉතින් මේ කෙසෙල් කඳන් වලට මේ වෙනකම් මුකුත් කරේ නැහැ. ඇත්තටම කෙසෙල් කැන විතරයි කපන්නේ. 80%ක් විතරම ශාකයේ ඉතුරු කොටස් ටික අපතේ යනවා. එතකොට ඒවා මේ තැන් තැන් වල අපි දාලා තියෙනවා. ඒකෙන් කෙසෙල් කඳන් නරක් වෙලා, ඒකට කෙසෙල් කඳ ගුල්ලා, ඒ වගේම අලගුල්ලා බෝ වෙලා ගස් මේ වගාවල් විනාශ වෙලා යනවා. ඉතින් ඒ නිසා අපිට පුළුවන් කෙසෙල් කැන කපන අවස්ථාවේදීම අපිට මේ කෙසෙල් ගස යටින්ම ගලවලා අපිට පුළුවන් අපේ කොම්පෝස්ට් හදන ස්ථානයට ගෙනල්ලා තියලා තියන්න. එතකොට මේ විදිහට අපිට පුළුවන් දැන් අපි මම ඉස්සරහට කතා කරනවා මැෂින් වලින් අපිට කෑලි කපන්න පුළුවන්. තමන්ට මැෂින් දැනට නැත්තම් අපි ඇත්තටම කියනවා දැන් මහා පරිමාණව ආරම්භ කරන කණ්ඩායම් වලට ඇත්තටම මේ ලොකු මැෂින් ගන්න මේ සමහර වෙලාවට එකපාරට බැරුව යනවා. ඒ අවස්ථාවල් වලදී අපිට පුළුවන් දැනට මැෂින් නැතත් අපිට අතින් හරි මේ දේ කරන්න පුළුවන්. එතනදී අපිට පුළුවන් කෙසෙල් ගස 2ට 3ට වගේ කපලා හරස් අතට අපි උදැල් මේ තවත් කපලා ඊට පස්සේ පොඩ්ඩක් උදැල්ලකින් තලලා වගේ අපිට මේ කෙසෙල් කඳන් ටික අපිට මේ හදන කොම්පෝස්ට් ගොඩ උඩට එකතු කරන්න පුළුවන් තට්ටු වශයෙන්. ඊටාම හොඳ පෝෂණීය තත්ත්වයක්. ඉතින් ගොඩක් අය ඇත්තට මේක දන්නේ නැහැ. මේ අපරාධේ මේ කෙසෙල් ගස් කඳන් විනාශ කරලා තැන් තැන් වල දානවා. ඉතින් අපිට මෙන්න මේ පෙන්වන දේවල් වලින් ගොඩක් වෙලාවට කොම්පෝස්ට් මහා පරිමාණම හදනකොට යොදා ගන්න පුළුවන්. මීට අමතරව ඔබට පුළුවන් ඔබේ ගෙදර දොරේ වියලි අතු ගාලා දාන වියලි කොළ රොඩු ටික, කපලා දාන තනකොළ රොඩු ටික, මීට අමතරව භෝගාවශේෂ දැන් හිතමුකෝ අපි වගාවන් කරලා තියෙනවා. එතකොට අපි මේ වගාවන් ගලවලා අයින් කරනවා භෝගාවශේෂ. අන්නාසි වගාවක් නම් ඒක පරණ වුණාම අපි ඒක අයින් කරනවා. එතකොට ඒ වගේ ඒ භෝග අවශේෂ අපිට පුළුවන් මේ කොම්පෝස්ට් ගොඩට එකතු කරන්න. ඉතින් ඊට අමතරව පිදුරු වගේ දේවල් ඇත්තටම දැන් නම් පිදුරු ගොඩක් වෙලාවට අපි අර මේ අස්වනු නෙලීමේ යන්ත්‍ර මගින් කැපිලා කුඹුරටම වැටෙනවා. ඇත්තට මේකත් හොඳයි. ඇත්තට මෙතනම දිරනවනේ. ඒ නිසා ඒක ගැටලුවක් නැහැ. නමුත් තියෙනවා නම් අපිට පිදුරු උනත් මේ දේවල් වලට භාවිතා කරන්න පුළුවන්. වියලියේ කොළ රොඩු මේ දේවල් උනත් අපිට ගන්න පුළුවන්. ඒකට මේ වගේ දේවල් තමයි අපිට කොම්පෝස්ට් එකක් හදාගන්න අවශ්‍ය කරන ශාක අමුද්‍රව්‍ය විදිහට හඳුන්වන්න පුළුවන්. ලිරිසීඩියා, වල්සූරියකාන්ත, ගන්සූරිය, කැප්පෙටියා, පිදුරු මේ වගේ දේවල් අපි යොදාගෙන පොඩි පර්යේෂණයක් කරලා බලුවා. එතනදී අපි විශ්ලේෂණය කරලා තියෙනවා නයිට්‍රජන්, ෆොස්ෆරස් සහ පොටෑසියම් කොපමණ ප්‍රමාණයක් මේ වගේ තියෙනවද කියන එක. ඔබට දකින්න පුළුවන් මේ ග්ලිසීරියා ගත්තොත් ඇත්තටම නයිට්‍රජන් 4.6% විදිහට ගන්න පුළුවන්. එතකොට ඔබට රතු පාටින් දක්වලා තියෙනවා. එතකොට නයිට්‍රජන් වැඩියෙන්ම තියෙන ශාක විදිහට ග්ලිසීරියා, වල් සූර්යකාන්ත අපිට ගත්ත හැකි. ඒ වගේම තමයි ගන්සූරිය, කැප්පෙටිය ගැටලුවක් නැහැ. ඉතින් ඉතා හොඳ ඔබට පේනවා 4.6 4.7 ඔය වගේ 3.4 මේ බොහොම මේ නයිට්‍රජන් ප්‍රතිශතය වැඩි. ඉතින් ඒ නිසා අපිට පුළුවන් නම් නිතරම අපේ කොම්පෝස්ට් ගොඩේ නයිට්‍රජන් ප්‍රමාණය වැඩි කරගන්න නිරන්තරයෙන්ම අපිට එකතු කරන්න සිද්ධ වෙනවා ග්ලිසීරියා, වල් සූර්යකාන්ත වගේ දේවල්. මම ඒකයි ඔබට කිව්වේ අනිවාර්යයෙන්ම කොම්පෝස්ට් එකක් හදන කෙනෙක් නම් ඔබේ ගෙවත්තේ ඔබේ වත්තේ අඩුම තරමේ ග්ලිසීරියා නම් තියෙන්නම අවශ්‍ය වෙන ශාකයක්. ග්ලිසීරියා ටිකක් සහ වල් සූර්යකාන්ත කියනක වවා ගන්න තියෙනවා නම් ඉතාම හොඳයි. හැමදාමත් මේ කොම්පෝස්ට් ගොඩකට මේක එකතු කරන්න වෙනවා. එහෙම වුණොත් තමයි ඔබේ හොඳ ගුණාත්මක කොම්පෝස්ට් එකක් හදාගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඊළඟට කතා කරුවොත් ඇත්තටම පොටෑසියම් ප්‍රමාණය වුණත් ඇත්තටම සන්ෆ්ලවර් මේ මොනවාද වල් සූර්යකාන්ත, ගන් සූර්ය මේ වගේ මේ අතිශයින් එකතු වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම ඉස්සෙල්ලා පෙන්නපු අමුද්‍රව්‍ය වුණත් කිසිම ගැටලුවක් නැහැ. ඒ ගැන අපිට පරීක්ෂණ කරලා තිබුණේ නැහැ. නමුත් මේ ටික විතරයි අපි කරලා තිබුණේ. නමුත් ඒ වගේ නයිට්‍රජන්, ෆොස්ෆරස් සහ පොටෑසියම් වැඩිපුර තියෙනවා. ඉතින් මම පෙන්නපු මේ දේවල් ඔබට පුළුවන් නම් පුළුවන් තරම් එකතු කරගන්න කියලා මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරනවා.
මේකෙදි ප්‍රධානම එකක් විදියට ශාක ගත්තා. ඊළඟට අපිට සත්ව පොහොර. මේ දෙක තමයි අපිට මේකට විශේෂයෙන්ම අවශ්‍ය වෙන දේ. එතනදී අපි බලමු පළවෙනි එකෙන් ඔබට පේනවා ලේයර් කුකුල් පොහොර එක. ඊළඟට ඒත් එක්කම බ්‍රොයිලර් එක තියෙනවා. ඊළඟට ගොම පොහොර, ඌරු පොහොර, වවුල් පොහොර, එළු පොහොර මේ හැම දෙයක්ම අපිට මේ සත්ව පොහොර විදියට ගන්න පුළුවන්. එතනදී මම කියන්නේ ඔබේ ප්‍රදේශයේ සුලභව තියෙන පොහොර වර්ගයකට යන්න. තමන්ගේ ප්‍රදේශයේ කුකුල් පොහොර වැඩිපුර තියෙනවා නම් කුකුල් නිෂ්පාදනය වැඩියෙන් තියෙනවා නම් ඔබට පුළුවන් බොයිලර් හරි ලේයර් හරි කුකුල් පොහොර එකකට යන්න. ගොම පොහොර වැඩිපුර තියෙන කණ්ඩායම් වලට ගොම භාවිතා කරන්න පුළුවන්. එළු පොහොර වුණත් අපිට ගන්න පුළුවන්. එළු පොහොර වල තියෙන ගැටලුව චුට්ටක් ඒක අර මේ ටිකක් හදයි. පොඩ්ඩක් අර දිරීමට කාලයක් ගත වෙනවා. සමහර කණ්ඩායම් අපිත් මෙහෙ කරලා බලලා තිනවා. පුළුවන් නම් පොඩ්ඩක් අර කුඩු කරලා වගේ දාන්න පුළුවන් නම් හොඳයි. නැති වුණත් අනිත් දේවල් එක්ක දානකොට චුට්ටි කාලයක් වැඩියෙන් ගනි. නමුත් ගොම මේ එළු පොහොරත් හොඳ පොහොරක් විදියට හඳුන්වන්න පුළුවන්. එතකොට ඌරු කොටු වලින් අයින් කරලා දාන ඌරු පොහොර ගන්න පුළුවන්. වවුල් පොහොර මේ වගේ පොහොර වර්ග අපිට මේ සඳහා යොදා ගන්න පුළුවන්. හරි ඊළඟට අපිට ඇත්තම සත්ත්ව පොහොර ගැනත් පොඩි පරීක්ෂණ වගේක් කරලා තියෙනවා. එතකොට එළහරක්ගෙන් ගන්න ගොම, මී ගවයන්ගෙන් ගොම, ලේ කුකුල් පොහොර, බ්‍රොයිලර් ෆිල්ටර් එක ඒ වගේම එළු පොහොර, ඌරු පොහොර මේ වගේත් අපි නයිට්‍රජන්, ෆොස්ෆරස් සහ පොටෑසියම් විශ්ලේෂණය කරලා බලලා තියෙනවා. ඒ අනුව අපිට මේ දර්ශනය වෙනවා ඔබට. ඉතින් මේ හැම පොහොරක්ම සෑහෙන ප්‍රමාණයක නයිට්‍රජන්, ෆොස්ෆරස් සහ පොටෑසියම් අඩංගු වෙලා තියෙනවා. ඒ නිසා ඔබට මේ හැම ඕනම එකකින් ඕනෑම එකක් භාවිතා කරන්න පුළුවන්. දැන් මම කියන්නේ නැහැ වැඩියෙන්ම බ්‍රොයිලර් කුකුල් පොහොර එක හොඳයි, ගොම පොහොර ගොඩාක් හොඳයි එහෙම කියන්න ඕනේ නැහැ. ඇත්තටම හැම දෙයකම මේ හැම පොහොර වර්ගයක්ම ඉතාම හොඳයි. දැන් Tamanට තියෙන ප්‍රදේශයේ එක ගත්තොත් ඇත්තටම ඔබට මේ විශාල මේ වියදමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් සමහරු වෙන පළාත් වලින් ප්‍රවාහනය කරගෙන මේ ගෙනිහින් තමන්ගේ ඒවට දාගන්න හදනවා. ඇත්තටම එච්චර අවශ්‍ය නැහැ. තමන් ප්‍රදේශයේ තියෙන දේක් තමන්ට භාවිතා කරගන්න පුළුවන්. ඔබ දන්නවා දැනටමත් මෙතන පේනවා කෝටු ගහලා හදාගන්න කෝටු රාම ක්‍රමය. ගොඩක් අය දැනටත් ගෙවතු සිස්ටම් එකට ගෙවතු ක්‍රමයේදී මේ කෝටු රාම ක්‍රමය භාවිතා කරලා තියෙනවා. ඒක වැරද්දක් නැහැ. නමුත් මම කියන්න කැමති මේ හැම එකකම වාස්සා වාචයක් චුට්ටක් බලමු. ඒ කියන්නේ වාචක විදිහට නම් අපිට ඒකට පහසුවෙන් දාන්න පුළුවන් ගෙදර දොර එකතු වෙන රොඩු. ඒ වෙලාවල් වලදී එකතු වෙන ගානේ අපිට මේකට පුරව ගන්න පුළුවන්. එතකොට මේකේ කිසිම කලවම් කිරීමක් කෙරෙන්නෙත් නැහැ. නමුත් අපිට ඔබට පේනවා මේ කුඩින් වහන්නෙත් නැහැනේ. වර්ෂාවෙන් වැස්සට ඇත්තටම තෙමෙනවා. ඒ වගේම අවුවට වියලෙනවා. මේකෙදි ලැබෙන පෝෂකවල ගුණාත්මක බව අඩුයි. ඒ වගේම තමයි ඔබට පේනවා මහා පරිමාණම නිෂ්පාදනය කරන කෙනෙකුට මේ ක්‍රමයේ තරම් සුදුසු නැහැ. නමුත් ගෙවත්තක් කරන කෙනෙකුදී මේක ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා බැරල් ක්‍රමයක් ඔබ දන්නවා නාගරික අපද්‍රව්‍ය ජීර්ණය කරගන්න බැරල් අපි සිස්ටම් එක යොදාගෙන තියෙනවා. එතනදී බැරල් අපිට ඇත්තටම නිකන් ඔය වගේ කියන්නේ ප්‍රාදේශීය සභාවලින් ඒ වගේ දීපු අවස්ථා තිබුණා. ඉතින් එවැනි අවස්ථාවල් වලදී මේ බැරල් වල සිදුරු හදලා තියෙනවා. මේ සිදුරු වලින් තමයි ඔක්සිජන් ලැබෙන්නේ ඇතුළට. නමුත් සමහර වෙලාවල් වලදී දිරණ එකේ පොඩි පොඩි ගැටලු අවස්ථා ඇති වෙලා තියෙනවා. ඒ නිසා මේ බැරල් සිස්ටම් එක සාමාන්‍යයෙන් ගෙවත්තකට සහ නිවසක කෙටි කාලීනව අපිට සුළු පරිමාණම හොඳයි. නමුත් මහා පරිමාණව අපිට මේ සිස්ටම් එකකටවත් යන්න බෑ. වල ක්‍රමය ඔබට පේනවා මේ තියෙන්නේ වල ක්‍රමය. එතකොට වල ක්‍රමයක් ඇත්තටම වලවල් කපන්න ඕනේ. වල කොච්චර ප්‍රමාණයක් කපන්න වෙනවද? අපි දිග එකක් හැදුවොත් දිග වලවල් කොටන්න ඕනේ. ඒකට වියදම් වැඩි වෙනවා. ඊට අමතරව අපි වැස්සොත් දැන් වැස්සක් වැටුනොත් මේ වලට වතුර එකතු වෙනවා. එකතු වෙලා මේක කුණු වෙන්න ගන්නවා. පල් වෙන්න ගන්නවා. එහෙම වුණොත් මේ බැක්ටීරියා ක්‍රියාකාරීත්වය මේ ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය නැවතිලා වෙනම බැක්ටීරියා ක්‍රියා කරලා මේක නරක වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා අපි හොයාගත්තා හොඳම ක්‍රමයේ විදිහට මේ ගොඩ ක්‍රමය. ගොඩ ක්‍රමය තමයි අපේ බොහොම මහා පරිමාණ නිෂ්පාදනකරුවන්ට බොහොම පහසුවෙන් කරන්න පුළුවන්
හොඳම ක්‍රමයේ විදිහට මේ පෙන්නන ගොඩ ක්‍රමය අපි නිර්දේශ කරලා තියෙනවා මාකන්දුර තිරසාරක්ෂිකන් පර්යේෂණ මධ්‍යස්ථානයේ.